හිතවත් ගායිකාවක් වන රුක්මනී මහත්මිය හරහා විශේෂයෙන්ම මැණික් උඩුගම්පල මහත්මිය ප්‍රකාශ කළ පරිදි 2020 වර්ෂයේ මාර්තු 8 වෙනිදා අභාප්‍රාප්ත වෙච්ච ආදරණීය පියාණන් වහන්සේට ජෝන් පෙරේරා මහත්මයාට විශේෂයෙන්ම පින්පෙත් අනුමෝදන් කරන්නයි එතුමියගේ මේ මහත්මයා දරුවන්ගේ බලාපොරොත්තුව. ඒ වගේම ජීවත් වෙන අම්මා ස්ටෙලා පෙරේරා මහත්මියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් ඒත් එක්කම 1983 වර්ෂයේ පමණ මේ පරලෝකීය මැණික් මහත්මියගේ ආදරණීය සොහොයුරකු වන සමිත පෙරේරා මහත්මයාටත් පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ආකාරයට මේ පින්කම සකස් වුණා. ඉතින් අද පින්කමට ඇවිල්ලා බණ අහන්නේ ගොඩක් අය සිල් සමාදන් වෙච්ච අයනේ. ඉතින් ඒ නිසා ඒ අයත් ඉන්නවා. මේ අරමුණත් මම ප්‍රකාශ කළේ. ඉතින් අද මම හිතන්නේ උදේ ඉඳලා මේ පින්වතුන් උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා විවිධ ධර්ම දේශනාවන් වලට ඇහුම්කන් දීලා ශ්‍රවණය කරලා දැන් මේ මොහොත අවසාන මම හිතන්නේ පැය කිහිපයටයි සම්බන්ධ වෙන්නේ. මම කල්පනා කළා මේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් මෙතන විවිධ අය ඉන්න නිසා විවිධ දැනුම් මට්ටමේ විවිධ කියවීම් ඇති මට්ටම අය ඉන්න නිසා යම්කිසි මැද මට්ටමේ මාතෘකාවක් අරගෙන ධර්ම දේශනා කරන්නට. මාතෘකාව තමයි අපි කොහොමද මේ දවස නැත්නම් ජීවිතේ සතුටින් ජීවත් වෙන්නේ. දැන් අපි කවුරුත් කැමති ඉන්නේ සතුටින් ජීවත් වෙන්න. නේ? අපි කවුරුවක්වත් කැමති නැහැ අසන්තෝෂයෙන් ජීවත් වෙන්න. එතකොට මේක ලොකු මාතෘකාවක්. නමුත් මම කැමති එක්තරා තැනකින් මේක සම්බන්ධ කරලා ඔබට කරුණු ප්‍රකාශ කරන්නට. ඒතර බුදුහාමුදුරුවෝ අපට පෙන්වුම් කරා සතුට කියන්නේ යම්කිසි වස්තුවක්වත් යම්කිසි අවස්ථාවක්වත් නෙමෙයි. තමන් ඒ විඳින දේවල් වලට තමන් අත්දකින දේවල් වලට දෙන මීනින් එක අදහස. දැන් අපි උදාහරණයක් කිව්වොත් අපි හිතමු කෙනෙක් අපට බනිනවා. එතකොට අපි හිතමු එයා අපට බනිනවා කියලා. අපි වැරද්දක් කරන්නේ අපි සමාව ඉල්ලනවා නේ. නමුත් සමහර ලාවට අපි වැරදි කරන්නේ නැති වුණත් මේ අවට සමාජයේ මිනිස්සු අපිට එහෙම වෙන්න පුළුවන්. මොකද මිනිස්සු විවිධයි. සමහර අපිට කෙනෙක් කරදර කරනවා. නැත්නම් අපි හිතනවා අපිට කරදර කරනවා කියලා. කරදර කරනවට වඩා අපි ගන්න එක එහෙමයි. ඒක බුදුහාමුදුරු පෙන්눔 කරා මේක ඔබ ධර්මය පුරුදු පුහුණු කරන අවස්ථාවක් කරගන්න. මේක ඔපචුනිටි එකක්. මේක ට්‍රෙට් එකක් නෙමෙයි. ඒතර අපිට මේ දෛනික ජීවිතයේ සතුට තියෙන්නේ හැම දෙයකටම අපි දෙන අදහස නිසායි. අපි එකට දෙන මීනින් එක නිසා තමයි අපි සතුට තියෙන්නේ. ඒතුව සතුට කියන්නේ අර භෞතිකවම අපි දකින සතුටම නෙමෙයි. ඒකත් අපිට පේන්න තියෙන දෙයක්. අර නිකන් tip of the iceberg වගේ. නේ? අපි කියන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට එහෙනම් පින්වත්නි අන්න එතන ඉඳගෙන අපි බලමු මේ අපි ජීවිතේ කොහොමද දෛනිකව ඊට පස්සේ දෛනිකව ගියන් පස්සේ දවස් ගාණක් එකතුලා මාසයක් වෙනවා. මාස ගාණක් එකතුලා අවුරුද්දක් වෙනවා. අවුරුදු ගාණක් එකතුලා ලොකු ජීවිතයක් බවට පත් වෙනවා. කොහොමද කරන්නේ කියලා. ඒක බුදුදහමේ ෂෝට් කට් නෑ. බුදුදහමේ හැම දෙයක්ම අපිට කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන් ගියාම තමයි දෙයක් හතුනේ. මේක ෂෝට් කට් නෑ කොතනකවත්. මෙහෙම බයිපාස් කරගෙන යන්න පුළුවන්. ඒව නෑ. එහෙම සමහරු හිතන් ඇති. නමුත් එහෙම බෑ. හොඳට කියවපු කෙනෙකුට තේරෙනවා. එහෙම එකක් නෙමෙයි මේක නිරන්තරයෙන් පුරුදු පුහුණු කළ යුතු දෙයක්. දැන් බුදුහාමුදුරුවෝ අපට පෙන්눔 කරා කරණීය මෙත්ත සූත්‍රයේදී මම මේ සූත්‍රය තෝරගත්තේ කවුරුත් දන්න හින්දා හැබැයි නොදන්න පැත්තක් පෙන්눔 කරන්න යන්නේ සම්පූර්ණවට. මේ සූත්‍රය ඔබට පේනවා ඇති ඒ ගාතවල මුල් භාගයේ දැන් මුල් කොටසේ තිබෙනවා අත්ත කුසල කියලා කෙනෙක් ගැන කතා කරනවා. අත්ත කුසල. එතකොට මේ අත්ත කුසල කරණීය මත්ත කුසල කියන්නේ යන්තං සන්තං පදං අபிසමෙච්ච. එතකොට නිර්වාණයට නැත්නම් සදාකාලික සැපත වෙන නිවනට නැත්නම් අපි සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් සතුටට පත් වෙන්න ඕන කෙනෙක් විසින් කාරණා 15ක් සම්පූර්ණ කරගන්න ඕන. අත්ත කුසල. ඒක මුල් ගාථා තුනේ තිබෙනවා. දැන් මුල් ගාථා තුනේ අපි දන්නවනේ ඒ ගාථා තුන යන විදිය. ඒ ගාථා තුනේ තියෙනවා කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච. යන්තං සන්තං පදං යම් වූ ශාන්ත වූ
නිවන නැත්නම් අපි ලෞකික අර්ථයෙන් ගත්තොත් සැනසීමට පත් වෙන්නට අபிසමෙච්ච කැමැති අය විසින් අපි අර කියනවා අත්ත කුසල කියලා. අත්ත කුසල කියන්නේ තමාගේ යහපතේ යෙදිච්ච කෙනා. තමාගේ යහපතේ ගමන් පස්සේ වෙන කිසි දෙයක් නෙමෙයි කුසල් වල යෙදිච්ච කෙනා විසින් ඇති කරගත යුතු මේක මගේ අර්ථකථනයක් මම මේක හඳුන්වන්නේ skillful habits. කුසල පුරුදු 15ක් තියෙනවා. කීයක් තිබෙනවද? 15ක් තිබෙනවා. දැන් ඒක පටන් ගන්නවා. පළවෙනි ගාථාවේ තිබෙනවා කීපයක්, දෙවෙනි ගාථාවේ තිබෙනවා කීපයක්, තුන්වෙනි ගාථාවේ තිබෙනවා එකක්. මම පැහැදිලිවම කිව්වොත් පළවෙනි ගාථාවේ කතා කරනවා සක්කෝ, උජු, සූජු, සුවචෝ, මුදු, අනතිමානි. ඊළඟට සන්තුස්සකෝ, සුබරෝ, අප්පකිච්චෝ, සල්ලහුක බුද්ධි, සන්තින්ද්‍රියෝ, නිපකෝ, අප්පගබ්බෝ, කුලේසු අන්විත. නචකුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝපරි. උපවදෙයි. ඔන්න 15. ඇයි මම මේක මෙහෙම කියන්නේ මේවා කුසල් පුරුදු කියලා. දැන් අපි කවුරුත් කළ යුතු වන්නේ සදාකාලික සැනසීම ලැබීම සඳහා කුසල්නේ. කුසල් කියන්නේ මොනවද? කුසල් 10ක් තිබෙනවා. ඔබ දන්නවා ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමීත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, පිසුනා වාචයෙන් වැළකීම, පරුසා වාචයෙන් වැළකීම, සම්පප්පලාපයෙන් වැළකීම. මේ වගේ ඊළඟට අවිද්‍යාවෙන් වැළකීම, ව්‍යාපාදයෙන් වැළකීම සහ මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම. එතකොට මේ 10 තමයි අපි කියන්නේ කුසල් කියලා. මේ කුසල් අපට හරියට පූර්ණය කරන්න බෑ කුසල් පුරුදු කරන්නේ නැතුව. නැත්නම් කුසල් පුරුදු කියන්නේ මේ 10 මේ 10 කරන් යන්න ඕන. ඒ 10 කරගන්නට අපිට වෙනම හැබිට්ස් ටිකක් නිර්මාණය කරගන්න. කුසල් පුරුදු ටිකක් නිර්මාණය කරගන්න තියෙනවා. ඒව තමයි අපි කියන්නේ මේ කාර්යමිත සූත්‍රය සඳහන් වන මේ මුල් කාරණා 15. එතකොට අපි බලමු මුලින්ම කියන කාරණාව. මුලින්ම කියන්නේ සක්කෝ. මේ වචනේ ගොඩක් අදහස් තියෙන වචනයක්. කෙනෙක්ට කියනවා සක්කෝ කියන්නේ සක්‍ර දේවේන්ද්‍රය කියලා. නමුත් සක්කෝ කියලා කියන්නේ හැකියාවක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. දැන් කුසලෝ කියන්නේ මොකද්ද? කුසල කියන්නේ මොකටද? කුසල කියන්නේ හැකියාවක් ඇති පුද්ගලයාට. මොන හැකියාව? ආධ්‍යාත්මික හැකියාවක් ඇති පුද්ගලයාට කියනවා අපි කියන්නේ කෝසල කියලා කියන්නේ කෝසලා නේද? කුසලයේ ඇති පුද්ගලයා. දැන් මෙතන සක්කෝ කියලා කිව්වයින් පස්සේ පෙන්වුම් කරනවා කායික සහ මානසික හැකියාවන් නිර්මාණය කරගත්ත කෙනෙක් තමන්ගේ කාර්යභාරයන් කටයුතු කරන්න. දැන් මෙතන ප්‍රධාන කාරණාවක් තමයි සෞඛ්‍යය සහ ශක්තිය කියන එක. දැන් මේ දෙක අපේ ජීවිතේ හරිම වැදගත් නේද? සෞඛ්‍ය සම්පන්න වෙන එකයි ශක්තිමත් වෙන එකයි. මේක ධර්මයටත් බලපානවා. ඔව්. අපි අසනීප වුණොත් අපිට ධර්මයේ පුරුදු කරන්න බෑ. දැන් අර බුදුහාමුදුරුවෝ ဒုတိ ය රෝග නිදාන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ මම හිතන්නේ චතුක්ක හරි ဒုတိ ය නිපාතේ දුක නිපාතේ උන්වහන්සේ පෙන්වුම් කරනවා මේ සමහර කට්ටිය කියනවලු මම සතියක් නිරෝගීව හිටියා කියලා. නේ? තවත් සමහර කට්ටිය කියනවලු මම මේ මාසයක් නිරෝගීව මට අසනීපයක් හැදුන්නේ නැහැ මොකක්වත්. දැන් එහෙම ඒවා තියෙනවා නේද මේ දවස්වල දැන් කොවිඩ් හැදුන්නේ නැහැ නේ මට නේ. දැන් මේ තාක්කල් මම හොඳින් ඉන්නවා මම බැලුවම ආපස්සේ හැරලා මට මුකුත් හැදුන්නේ නැහැ කියලා මිනිස්සු කල්පනා කරනවා. ඊළඟ අවුරුද්දක් මාස 6ක් මම නිරෝගීව හිටියා. අවුරුද්දක් මම නිරෝගීව හිටියා. අවුරුදු 2ක් මම නිරෝගීව හිටියා. අවුරුදු 3ක් 4ක් 5ක් 6ක් 7ක් විශාල කාලයක් මම නිරෝගීව හිටියා කියලා සතුටු වෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරනවා මානසිකව මේ ලෝකේ කිසිම කෙනෙක් නිරෝගීව එක මොහොතක්වත් ඉඳලා නැහැ රහත් වෙලා නැත්තම්. ඒ කියන අය සම්බන්ධ උන්වහන්සේ පෙන්වන කවුරු හරි පුද්ගලයෙක් රහත් වෙලා නැත්තම් එක මොහොතක්වත් එයා නිරෝගී වෙලා නැහැ මානසිකව. දැන් අපි ඒක බැලුවෙන් පස්සේ හැකියාවක් නේද? හැකියාවක් තියෙන කෙනා රහත් වෙන්නේ නේද? හැකියාව නැති අය බලන් ඉන්න රහත් වෙන අය දිහා. රහත් වෙනවද කියලා බලන් ඉන්න. රහත් වෙච්ච අය කියලා චෙක් කරන්නත් යනවා නේද? එහෙම නේද? අර රහත් වෙලා දිගත් අහන වැඩකුත් නෑ අපිට. නේ? ඒතර අපි ස්කිල් එකක් අපි ඇති වෙලා නෑ හරියට. මේක කරගෙන යන්න. මේ ආධ්‍යාත්මික ගමන සද්ධානුසාරී ධම්මානුසාරී සෝතාපන්න මගඵල
සකදාගාමී මගඵල, අනාගාමී මගඵල, අරහත් මගඵල. ඵලයටපත් වෙච්ච නැති අපි ඔක්කොම අපිට නමක් කියනවා. ශෛක්ෂයෝ කියලා කියනවා. පාලි කියන ශෛක්ෂයෝ කියලා පුහුණු ඩිසිප්ලින් වෙන අය. එතකොට සෝවාන් මාර්ගයට පත් වෙච්ච කෙනා ඉඳලා ඒගොල්ලෝ අසෛක්ෂයෝ. ඒ කියන්නේ ඒගොල්ලෝ යම් ප්‍රමාණයකට ඒගොල්ලොත් ශෛක්ෂයෝ තමයි. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේගොල්ලෝ තවදුරට හික්මෙන්නේ නැහැ. අසෛක්ෂයෝ බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේ මුලින්ම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තියාගන්න එකයි ශක්තිය නැත්නම් සම්මා වායාමයේ තියාගන්න එකයි තමයි අපේ මූලිකම හැකියාව. රැකියාව, අධ්‍යාපනය, පෞල් ජීවිතේ මේ ඔක්කොම දේවල් භෞතිකව අපි දකින්න පුළුවන්. නමුත් මේ හැම දෙයක් තුළම අපිට යහපත් සෞඛ්‍යයක් නැත්නම්, නිරෝගීකමක් නැත්නම්, ශක්තිය නැත්නම් අපිට මේ ධර්ම මාර්ගය කරන් යන්න බැරි වෙනවා. ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඔබට මතකද දන්නේ අර එක අවස්ථාවක එක පුද්ගලෙක් බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා මේ ස්වාමීනි මම දැන් වයසයි මට සිල් රකින්න බෑ. දැන් මේ උතනත් ඉන්නවනේ ගොඩක් අය සිල් සමාදන් වෙලා නේද? මට සිල් රකින්න බෑ. මොකද මට දැන් උච්චාසයන එහෙම කරන්න බෑනේ පුටු වල ඉඳගෙන. නේද? ඕවා මට කරන්න බෑ. මොකද ඒවට ගැළපෙන විදිහේ මට ඒ ශක්තිය නැහැ. ඊළඟට මට එම නිසාම භාවනා කරන්නත් බෑ. ඒතර මට සමාධියක් නැහැ. ඉතින් මම බයයි. මැරෙනකොට මට මොකක් වෙයිද? මට සීලයක් නැහැ හරියට සමාධියක්. බුදුහාමුදුරුවෝ බය වෙන්න එපා. ඔයාලට ප්‍රඥාව තියෙනවා නේද කියලා. ඊයටි. දැන් ඕකෙන් කියන්න එපා සීලය සමාධිය එපා කියලා අයින් වෙන්න එපා. ඒ හොඳද? බුදුහාමුදුරුවෝ පෙන්눔 කරනවා සීලය ගෙනියන්නේ අපිව සමාධියට. සමාධියෙන් අපි යන්නේ ප්‍රඥාව. අපේ අරමුණ ප්‍රඥාව. සීලයවත් සමාධියවත් නෙමෙයි. සීලේ අන්තයට ගියපු අයට කියනවා ජෛන මිනිස්සු කියලා. ඒ මිනිස්සු සීලය අපට වඩා කරන්නයි නේද? නිගණ්ඨනාථ පුත්තගේ කට්ටිය නැත්නම් ජෛන ආගම පුරුදු පුහුණු කරන කට්ටිය සීලය ඕනට වඩා කරනවා. ඒගොල්ලෝ ඇවිදින්නේ අතු ගාගෙන. ඊළඟට ඒගොල්ලෝ ධර්ම නියතයි. කොහොම එක්ස්ට්‍රීම් වෙලා. සමාධියේ අන්තවාදියයි ඉන්නවා. අපි කියනවා තාපසෝ. ඒගොල්ලෝ ඔය ධාන වලටපත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ ධාන වල විතරයි. ඒවා පිරිහෙනවා, ආයති කරගන්නවා ආයන. මේ දෙකම නෙමෙයි. මේ දෙක ඕන. මේ දෙක ඕන ප්‍රඥාවට යන්න. ඒවා බය වෙන්න එපා. අර ප්‍රඥාව තියෙනවා බය නැතුව. මොකද ප්‍රඥාව කියන්නේ සම්මාදිට්ඨිය. දැන් අර බුදුහාමුදුරුවෝ මේ මහා කම්ම විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පෙන්වු කරනවානේ. පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා මේ ලෝකේ. පළවෙනි පුද්ගලයා තමයි කුසල් කරලා මරණින් මත්තේ සුගතිගාමී වෙන පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා අකුසල් කරලා මරණින් මත්තේ සුගතිගාමී වෙන පුද්ගලයා. මේ දෙන්නා ගැන අපි දන්නවනේ සාමාන්‍ය කතා. හැබැයි තුන්වෙනි පුද්ගලයා කුසල් කරලා අපාගත වෙන දුගතිගාමී වෙන පුද්ගලයෙක් ඉන්නවා. හතරවෙනි පුද්ගලයා අකුසල් කරලා සුගතිගාමී වෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒක අහලා නැහැ නේද? ඇයි මැරෙන මොහොතේ සම්මා දිට්ඨිය ඇතුව මරණයටපත් වීමයි හේතුව. කුසල් කරලා දුගතිගාමී වෙන්නේ ඒ කුසල් කරපු කෙනාගේ අන්තිම මොහොතේ සම්මා දිට්ඨිය නැති වෙලා මිත්‍යා දෘෂ්ටියෙන් මැරෙන. අකුසල් කරපු කෙනා සුගතිගාමී වෙන්නේ අකුසල් කරත් අන්තිම මොහොතේ ඔළුවට එනවා සම්‍යක් දෘෂ්ටි පහල කරගන්නවා. ඒ නිසා පින්වත්නි මේ අපි හරි බුද්ධිමත් වෙන්න ඕන. ඒ නිසා මේවා හැකියාව. මේ ඔක්කොම හැකියාවන්. මම පෙන්වුම් කරන්නේ යහපත් සෞඛ්‍ය ශක්තිය. මේ දෙක තියාගන්න. දැන් ගොඩක් අයට මේ ආගමික දේවල් අපි කියන්නේ මේ ආධ්‍යාත්මික ගමන. අපි නිර්වාණයට යන ගමනනේ අපි මූලික ගමන. මේ ගමනත් සාමාන්‍ය ලෞකික ජීවිතයේ ආධ්‍යාත්මිකව ඉන්න ගමනත් කරගන්න බැරි එක හේතුවක් තමයි සෞඛ්‍ය පිරිහීම. එහෙනම් ඔබ ලෙඩ වෙන්න හොඳ නැහැ. ලෙඩ වෙනවා. හැබැයි ලෙඩ වෙන එක වළක්ව ගන්න විදිහ ජීවත් වෙන්න ඕන. අනේ ලෙඩ වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිටියොත් මොකද වෙන්නේ? ලෙඩ වුණයින් පස්සේ ඔබට ද්වේෂ කරනවා. මට පන්සලට යන්න බෑ. බණ භාවනාවක් කරන්න බෑ. මට පේන හොඳින් ඉන්න මිනිස්සු පේනවා සෞඛ්‍ය සම්පන්න කට්ටිය. මොකටද මේ ප්‍රශ්න ඇති කරගන්නේ? ඒ නිසා මේ ඇඟක් ලැබුණේ ඇඟ රෙෆරන්ස් එකක් කරගෙන යන්න ඉස්සරහට. හැබැයි ඒකෙන් කියන්නේ ඇඟට දුක් දෙන්න කියලා. ඇඟ අපි හොඳට පාවිච්චි කරගන්න ඕන. ආත්මය දියුණු කරගන්නවට වඩා ආධ්‍යාත්මික ගමන දියුණු කරගන්න සෞඛ්‍යය හරිය වැදගත්. දෙවෙනි එක ශක්තිය. සම්මා වායාමය. ඒ කියන්නේ මේ සක්කෝ කියන පදේ ඊළඟ පැත්ත. දැන් අපි දන්නවා බුදුහාමුදුරු පෙන්눔 කරා මේ එනර්ජි කියන එක අපිට හරි අත්‍යවශ්‍යයි. මොකටද අවශ්‍ය? කාරණා 4කට.
සම්මා වායාමයේ උන්වහන්සේ පෙන්වු කරානේ. තමන්ගාව දැනට තිබෙන කුසල් දියුණු කරගන්නට අපට එනර්ජි ඕන, ශක්තිය ඕන. තමන්ගාව දැනට තිබෙන අකුසල් අඩු කරගන්නට අපට එනර්ජි එක ඕන හැම වෙලාවෙම. ඒ වගේම තමන්ගාව නැති කුසල් ඇති කරගන්නට අපට කුසල් අවශ්‍යයි, එනර්ජි අවශ්‍යයි. තමන්ගාව නැති අකුසල් ඇති නොකර ගැනීමට අපිට එනර්ජි අවශ්‍යයි. එන එනර්ජි ඕන. එනර්ජි කියන්නේ ලොකු මැටර් එකක්. මේක අපි භෞතික විද්‍යාවට එහෙම ගියොත් හොඳට පේනවා කිසිම දෙයක් නැති වෙන්නේ විද්‍යානුකූලව. ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙන්නේ. හොඳට බැලුවොත් ශක්තිය කියන එක නැති කරන්න බෑ මේ ලෝකේ. නේ? දැන් අපි ගත්තොත් ජලය ගත්තොත් පරිසරය ගත්තොත් මේ ඔක්කොම ශක්ති පදාර්ථ නේ. මේවා කවදාකවත් කෙනෙකුට නැති කරන්න බෑ. නේ? දැන් අර මුහුද ගොඩ කරොත් තව පැත්තකින් මුහුද ගන්නවා ඒ අවශ්‍ය ප්‍රමාණය නේ. මුහුදේ ප්‍රමාණය ඕන. ශක්තිය නැති වෙන්නේ අපි හිතන නැති කරනවා කියලා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපේ ශක්තිය කුසල් කිරීමට අවශ්‍ය ශක්තිය අපි තියාගත යුතුමයි. ඒ විතරක් නෙමේ පවත්වා ගත යුතු. සමහර කට්ටිය ඉන්නවා අපුවත නම් බොහෝම කම්මැලි අද මුකුත් කරන්න බෑ. අර තීනය සහ මිද්දේ පහළ වෙනවා. නේ? ශරීරයත් බරයි, මනසත් බර වෙනෝනේ. ඔන්න තීන මිද්දේ හටගත්තා. මම කියන්නේ මේ සුදුරෙදි පෙරවාගෙන සිල් ගැනීම පමණක්ම නෙමෙයි. ඊට එහා ගියපු ලොකු අර්ථයකට කරන්න. තමන්ගේ ශරීරය බර කරගන්න එපා. දැන් ඇඟ කියන එක සැහැල්ලු කරගන්න ඕන. විශාල ඇඟවල් හදාගන්නත් හොඳ නැහැ. ඒක බුදුහාමුදුරු පෙන්නු කරා. ඔසොල් රජුන්ට කිව්වා කනකොට අඩුවෙන් කන්න. නේ? කන්නේ මොනවද කියලා බුදුහාමුදුරු පෙන්නු කරේ නෑ. ඒක එක යුග වලට වෙනස්නේ. හැබැයි කන ප්‍රමාණය අඩු කරගන්න. උන්වහන්සේ කියවනේ චත්තාරෝ පංචාලෝපේ අබුත්වා උදකම්පිතේ. මහරජ කනකොට බඩ පිරෙන්න ගන්න එපා. 4-5 පිටක් ඉඳ තියලා වතුර බොන්න. දැන් අපේ කට්ටිය මොකද කියන්නේ? නෑ. පිරෙන්න ගන්න මේ අපරාධ විසික් කරන්න බෑ මේ කෑම හදපු කෑම. ඉතින් කවුද උච්චර කෑම ගෙනාවේ කඩෙන් ගිහිල්ලා? ඒ ගන්නේ නැද්ද? මේ ගෙදර ඉන්න කට්ටිය වේලකට කන කෑම දන්නේ නැද්ද? ඒ වගේම ගෙදර ඉන්න සමහරලාට කෑම කන්නේ නැහැ. අපේ දුරුට. එසා බලන්න බුදුහාමුදුරුවෝ කියපු මූලික දේවල් වලින් අපි කිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි ශක්තිය පවත්වා ගන්නට මේ ඇඟ සැහැල්ලු ඇඟක් තියෙන එක හරි හොඳයි. ඒ ඇඟ සමහරුන්ට වෙන වෙන දේවල් නිසා එහෙම වුණත් ඒවා දුක් වෙන්න එපා. උත්සාහ කරන්න සැහැල්ලු කරගන්න පුළුවන් මට්ටමකට බැරි නම් ඔබ උත්සාහ කරන්න මේ මට්ටම තියාගෙන සැහැල්ලු වෙන්න. කායිකව සැහැල්ලු වෙන්න සහ මානසිකව සැහැල්ලු වෙන්න ඕන. කම්මැලිකමට බර වුණොත් ප්‍රශ්න නිසා මේ සක්කුව කියන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වය සහ ශක්තිය පවත්වා ගැනීම. මේ දෙක හරිම අත්‍යවශ්‍යයි. මම හිතනවා මේ දෙක ගිලිහිච්ච තැන අපි දවස අපිට හරීම මූඩි වෙච්ච දවසක්. නිකන් මූඩි වෙලා අනිත් අයට බනින, අනිත් අයව විවේචනයටපත් කරන හරි අනවශ්‍ය දවසක් බවට පත්. නිසා ඔබ හැම වෙලාවෙම යහපත් සෞඛ්‍යයක්, හොඳ සෞඛ්‍යයක් සහ ශක්තිය ඇතුව වාසය කරන්න. පළවෙනි ස්කිල්ෆුල් හැබිට් එක. කුසල පුරුද්ද. දෙවෙනි එක උජු කියන්නේ අපි මේකට කියනවා ආධ්‍යාත්මික ඍජුභාවය. දැන් අපි අපේ ජීවිතය ගත කරනකොට පිටවත් අපි පුරුදු වෙන්න ඕන වැරද්ද කාගෙත් නේද? ඒ වගේම හොඳ දේ කවුරු කරත් හොඳ දේ. මොකද එහෙම නොකරුවොත් පින්නත් අපි අගතියටපත් වෙනවා. ඡන්දය, ද්වේෂය, බය, මෝහය කියන හතරෙන් අපි අගතියටපත් වෙනවා. අපි හුඟක් වෙලාවට අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ අපේ ස්වභාවික හිත පුරුදු වෙලා තියෙන්නේ අනිත් කෙනාගේ පොඩි හරි වැරද්ද හොයාගන්න. එහෙම නේද? අපේ හිත පුරුදු වෙලා තියෙන අනිත් කෙනාගේ පොඩි හරි වැරද්ද අල්ලගන්න. නමුත් අපේ හිත පුරුදු වෙලා තිබෙනවද ස්වභාවිකවම අනිත් කෙනාගේ පොඩි හරි ගුණය හොයාගන්න. එහෙම පුරුදු වෙනවද? අපේ හිත පුරුදුද එහෙම? බොහොම අයගේ නෑ. ඇයි? අපේ හිත වඩලා නෑ. අපේ හිත එතනට යන්නේ නෑ. අපි හැම වෙලාවෙම බාන්නේ පොඩි හරි වැරද්ද හොයාගන්න. මිනිස්සුන්ගේ කවදාක්වත් අපේ ජීවිතවල සත්වයන්ගේ මිනිස්සු කරන්නේ මේ අපි හැම වෙලාවෙම හොයන්න ඕන යහපත. මේ පොඩි හරි යහපත හොයන්න ඕන. එයා දරුණු කෙනෙක් නම් අපි අයින් වෙලා ඉන්න එක හරි පොඩ්ඩක් ඈත් වෙලා. හැබැයි අපි හොයන්න ඕනේ එහෙමයි. මොකද එහෙම වුණාම මේ ලෝකෙ පුදුම යහපත් ලෝකයක් වෙනවා. ප්‍රසන්න කියන්නේ බොහොම ප්‍රසන්න වෙච්ච ස්වරූපයක් වෙනවා. ඉතින් අපි අර සංස්කෘත ශ්ලෝකයක් තියෙනවානේ. අමන්ත්‍ර මක්ෂරං නාස්ති මූල මනෞෂධං. අයෝග්‍ය පුරුෂෝ නාස්ති යෝජකක් තත්ව දුර්ලභ. සාමාන්‍ය සංස්කෘත අදාරණ කෙනෙක් එක්තැනකදී අහුවෙන ශ්ලෝකයක්. අමන්ත්‍ර මක්ෂරං නාස්ති. ඔය මන්ත්‍ර හදනකොට සංස්කෘත භාෂාවේ ඇල්ෆබෙට් එකේ එක අකුරක්වත් අයින් කරන්න බෑලු. අර auspicious නෑ කියලා. ඒ කියන්නේ මංගල නෑ කියලා එකක්වත් අයින් කරන්න බෑලු. හැම අකුරක්ම මන්ත්‍ර වලට පාවිච්චි කරනවා. ඊළඟට නාස්ති මූල මනෞෂධං.
දැන් ඔය සංස්කෘත තියෙනවානේ වායුර්වේදේ. ඒක තියෙනවා භෞතික සහ ශල්‍ය වෛද්‍ය දෙපැත්ත. ඒතර සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත කෙනෙකුට කියනවා ගුරුවරයා කැලේට ගිහිල්ලා ලෙඩකට නැති ගන්න බැරි ශාකයක් ගේන්න කියලා. ඒක එක ආකාරයකට කියලාට කියනවා. ඉතින් යා ගිහිල්ලා හොයාගෙන ආවොත් ගුරුවරයා කියනවලු ඔයා මේ ශාකය අධ්‍යයනය කරලා නැහැ. මේ ශාකයේ වැදගත්කම අධ්‍යයනය කරලා නැහැ ඔයා. මේකක් තියෙනවා බෙහෙතක් මේක කියලා. අන්න. ඒතර කැලේ කිසිම ශාකයක් නැහැ ඖෂධයකට පාවිච්චි කරන්න. ඔන්න අපිට වැදගත් වෙන. අයෝග්‍ය පුරුෂෝ නාස්ති. මේ ලෝකේ කාලකන්ණි මිනිස්සෙක් කියලා කෙනෙක් නැහැ. හැබැයි කවුද මෙතන නැත්තේ? යෝචක තත්ත්ව දුර්ලභ. ඒ හැම මිනිස්සයාගෙම පොඩි හරි තියෙන වටිනාකම හොයාගන්න දන්න මිනිස්සු මේ ලෝකේ. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් දැන් පින්වත් ඔබට පේනවා කිසිම මිනිස්සෙක් අපිට අයින් කරන්න බෑ. කිසිම කෙනෙක් අපිට මේ ජීවිතය අයින් කරන්න බෑ. අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන් පෞද්ගලිකව ජීවත් වෙනකොට. නමුත් ලොකු පළල් අර්ථයෙන් ගත්තොත් ආධ්‍යාත්මික සහ දියුණුව කියන අර්ථයෙන් ගත්තොත් එහෙම අයින් කරන්න බෑ. ඒ නිසා මම කියන්න උත්සාහ කරේ හැම වෙලාවෙම අපි මේ ඍජු වෙන්න ඕන. අපිට ඍජු භාවයක් තියෙන්න ඕනම කෙනෙක්ගේ හොඳ දකින්න පුළුවන් වෙන්න ඕන. වැරද්ද දකින්න පුළුවන්. හැබැයි වැරද්ද දැක ගාම කට ගහගෙන යන්නත් හොඳ නැහැ. සමහරලාට අපි ඒක සුදුසු අවස්ථාව නෙමෙයි. අපිට අවශ්‍යත් නැහැ එකපාරට මතු කරන්න. අපි බුද්ධිමත් වෙලා ඒ පුද්ගලයාට අවවාදයක් දෙන්න පුළුවන් නම් අපි දෙනවා. ඒ වගේ අපි බොහොම බුද්ධිමත් විදියට ඒක කරන්න ඕන. සමහරු ඉන්නෝනේ එකපාරට වැරද්දක් දැක්කම කට අරින්න ඕනේ. නේද? සමහරුන්ට මයික් එකක් දැක්කම කතා කරන්න මූණ වගේ නේද? එහෙමයි ඉන්නව නේද? එහෙම වුන්නේ නැහැ. සංවරයක් තියාගන්න ඕන. ඒ නිසා මෙතන උජු කියලා කිව්වන් පස්සේ ඍජු භාවය. ඍජු භාවය කියන්නේ ආධ්‍යාත්මික ඍජු භාවය. spiritual uprightness. moral uprightness කියන මේක. අපිට ඒක හොඳ විශාල හොඳ skillful habit එක. කුසල පුරුද්ද. වර්ධනය කරගන්න. එහෙම වර්ධනය කරගත්තම ඔබට පේනවා මුළු මහත් හැම කෙනා පිළිබඳව ප්‍රසන්න අදහසක් ඔබට ඇති. මොකද අපිට ගොඩක් අය ගැන තියෙන ගොඩාක් අයට අප්‍රසන්න අදහස් තියෙනවා. ඔයත් එනවද? මම නම් කැමති නෑ ඕනේ කියන මිනිස්සු. නේ මිනිස්සු අතර තියෙන අර සුහද වෙන එකතු වෙන තැනට වඩා වෙන් වෙන අවස්ථා, වෙන් වෙන ස්වරූප. උජු. සූජු කියන්නේ හොදට ඍජු වෙච්ච කෙනා. අවංකකම කියලා අපි හිතේ honesty කියන්නේ. තුන්වන skillful habit එක කුසල පුරුද්ද. අවංකකම හරිම වැදගත්. ඒ මොකද දැන් අපි දන්නවා අපිට දැන් ඔබ පන්සිල් ගන්නකොට පන්සිල් වල තිබෙනවනේ ශික්ෂාපද පහක්. ඒක අපි දන්නවා මුසාවාදය, බොරු කීම කියන කාරණා. අපි දන්නවා බොරු කීම කියන්නේ මේ literal presentation එකම නෙමෙයි. ඒ කියන්නේ අපිට භෞතිකව මෙතන නොවිච්ච දෙයක් කීමම නෙමෙයි. මෙතන බොරු කියනවා කියලා අදහස් කරන්නේ කෙනෙක්ව රවට්ටනවා කියන එකයි. කෙනෙක්ව මේ අයහපත සඳහා එයාව ගෙනියනවා කියන එකයි. සමහර ලාවට අපි දන්නවා අපිට සිද්ධ වෙනවා ඒ අවස්ථාවල සුදුසු ආකාරයට හැසිරෙන්න. අපි මොන හරි කියපු ගාම එයා අනිත් එක්කෙනත් එක්ක ගැටුමක් ඇති කර ගන්න ඕන. අපි ඒ ඇත්ත කියන්නේ නැහැ නේ. එහෙම අවශ්‍ය නැහැ. අපිට ඒ වෙලාවෙ ඉන්න වෙනවා. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නවා හැම වෙලාවෙම බොරු නොකිය කටයුතු කරන්න. දැන් හෙට අනිද්දා සමහරුන්ගේ දවසකුත් එනවනේ නේද? ලෑස්තිලා ඉන්නවා සමහර කට්ටිය. හරියට ඇත්ත කතා කරනවා නේද? ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා සත්‍යෙම ඉන්න. දැන් අවංකකම කියන එකේ තියෙන පින්නත් අපි අපිට අවංක වෙන්න ඕන. උදාහරණයක් කියන්න බලන්න. අපි අපිට අවංක වෙන්නේ කොහෙද ඉස්සෙල්ලම? කර්මය. කර්මය කියන සාධකයේම බෞද්ධ ක්‍රමයට අනුව අපි අපිට අවංක වීම. දැන් අපිට කියන්න පුළුවන් ද කෙනෙක් හොඳ වැඩක් කරනකොට එයා ඇත්තටම හොඳ වැඩක්ද කරන්නේ කියලා? බෞද්ධ ක්‍රමයට අනුව කියන්න පුළුවන්. බෑ. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරේ භෞතික ක්‍රියාව නෙමේ කර්මය කියන්නේ. එහෙම නේද? බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරේ චේතනාහම් භික්කවේ කම්මවදා. දැන් මම දන්නවා අනිත් එක්කෙනාගේ චේතනාව මොකක්ද කියලා මේ පින්කම. දැන් මේක නෙමෙයි මම කියන්නේ. අනිකුත් අය කරන්නේ මට කියන්න බෑ. එයා එක විදිහට අපි දකින්නේ භෞතික දේනේ. නේ? ඒතර කර්මය හැදෙන්නේ චේතනාව කියන සාධකයෙන්ද. භෞතික වැඩේම නෙමෙයි. අර කරන නිසා යමක් තියනවා වෙන්න පුළුවන්. නමුත් ඒක හරි සාධකයේ හැදෙන්නේ චේතනාව මුල් වෙලා. ඒ නිසා අපි හැම වෙලාවෙම අපි අපිට අවංක වෙනවා. ඒක තමයි කර්මය කියන්නේ ඒ අවංක වීමේ උතම උදාහරණය. ඒක තුන්වෙනි සාධකය. අවංක භාවය. හතරවෙනි එක තමයි සුවචෝ. සුවචෝ කියන්නේ අවවාද අනුශාසනාවලට පහසු බව. දැන් ඔබ දන්නවද මේ වචන දෙකේ තේරුම? මොකක්ද අවවාදයක් කරනවා කියන්නේ? මොකක්ද අනුශාසනාවක් කරනවා කියන්නේ? අවවාදයක් කරනවා කියන්නේ
යම්කිසි කෙනෙක් වැරද්දක් කරාම කෙනෙක් ගිහිල්ලා එයාට යම්කිසි දෙයක් කියනවනම් අපි ඒකට කියනවා අවවාද කරනවා කියලා. අනුශාසනා කරනවා කියන්නේ වැරද්දක් නැතුව ඉදිරියේ යහපත අයහපත වළක්වා ගන්නට කරන දේ තමයි අනුශාසනා කියන්නේ. ඒතර අවවාදය කියන්නේ one time එකක්. අනුශාසනාව කියන්නේ මේක දිගට ප්‍රකරන්ස් වෙන එකක්. දිගට පවතින එකක්. හැම වෙලාවෙම කියන්නේ මෙහෙම කරන්න එපා, අනාගතේ මෙහෙම වෙයි. ඒව අනුශාසනා. අවවාද කියන්නේ මේක one time දෙයක්. ඒ අවස්ථාවේ වෙච්ච වැරද්දට කියන එක. සුවචෝ කියන්නේ අපි අපේ ජීවිතේ අපි අදාළ කෙනාට විවෘත වෙන්න ඕන. අදාළ කෙනා කියන්නේ කල්යාණ මිත්‍රයාට අපි විවෘත වෙන්න. කල්යාණ මිත්‍රයා කියන්නේ විශාල සංකල්පයක්. බුදුහාමුදුරු පෙන්වුම් කරා කල්යාණ මිත්‍ර සූත්‍ර සංයුත නිකායේ මහණෙනි ඔබට කල්යාණ මිත්‍රයෝ දෙන්නෙක් විශේෂයෙන් ඉන්න ඕන. එක්කෙනෙක් අපි කාටත් ඉන්නවලු උන්වහන්සේ පෙන්වුම් කරනවා. ඔබ කාටත් එක්කෙනෙක් ඉන්නවලු කොහොමද? කවුද? බුදුහාමුදුරු. දැන් බුදුහාමුදුරු නේද අපේ ප්‍රධානම කල්යාණ මිත්‍රයා. අපි මේ ඔක්කොම මේ දේශනා අහන්නේ, හොයන්නේ, කරන්නේ බුදුහාමුදුරු මතනේ. උන්වහන්සේ අපි කාටත් ඉන්නවා. දෙවෙනි එක්කෙනා අපි හොයා ගන්න ඕන එක්කෙනා. ඔන්න ඔතන තමයි ගැටලුව. ඉතින් අපිට පාප මිත්‍රයෝ තමයි ගොඩක් වෙලාවට එන්නේ නේද? අත්ංගාලවල සූත්‍රේ ඉන්නේ නේද? කල්යාණ මිත්‍රයෝ හොයාගන්න අර ටිකක් අපහසු වෙන්න පුළුවන්. නමුත් අපි හොයා ගන්න ඕන ආධ්‍යාත්මික ගමනට උපකාරී වෙන පුද්ගලයෙක්. කවුද? එයා අපිට අත්‍යවශ්‍යයි. ගොඩක් මිනිස්සු අපිට කියනවා ආමුදුරනේ අපි ඉතින් එකතු වුණාට හරි මගේ එක්කෙනා ආධ්‍යාත්මික නෑලු. හරි භෞතිකවාදී කියලා. ඒක ප්‍රශ්න. ඉතින් මේසුවා ඉතින් අපි හැම වෙලාවෙම කියනවා කෙනෙක් තෝරගන්නකොට භෞතිකයයි ආධ්‍යාත්මයයි දෙක තුලම සංකලනයක් වෙන පුද්ගලයා තමයි වඩා හොඳ. නේ? ඒ වගේම අපි යාළුවා ආශ්‍රය කරනකොට මේ මැටීරියල් පසූට් එක නැත්නම් අපි කියන්නේ භෞතිකවාදී දේවල් පමණක් හොයාගෙන යන අය හොඳ නෑ. ආධ්‍යාත්මික වශයෙන් උත්යාලට තියෙන්න ඕනේ යම්කිසි. ඒ නිසා හතරවෙනි ගුණය තමයි නැත්නම් පුරුද්ද අපි කරගන්න ඕන. අපි කල්යාණ මිත්‍රයාට අපි විවෘත වෙන්න ඕන. අපි අත් එක්ක ගනුදෙනු කිරීමේ ඉඩක් අපි හදාගන්න. මම කරන හැමදේම හරි කියලා හිතන්න හොඳ නැහැ. එහෙම නම් අපිට ගොඩාක් සාර්ථක ජීවිතයක් හැදෙනවා. පස්වෙනි ස්කිල්ෆුල් හැබිට් එක කුසල පුරුද්ද මුදු. මුදු කියන්නේ මෘදු භාවය. මෘදු භාවය කියලා කියන්නේ අපි දන්නවා මේ අපි ඉංග්‍රීසියෙන් කියනවා නම්‍යශීලී භාවය. මේ ෆ්ලෙක්සිබිලිටි. අපි නම්‍යශීලී වෙන්න ඕන. අපි දැන් අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතය ඔබ ගෙදරක ජීවිතය ගත කරනකොට කෙනෙක් කියන එකක් අහන්න. ඒ වගේම අවශ්‍ය තැනදී අපි ඒ තැනට ගන්න ඕන තීරණය කොහොමද කරගන්නේ? ඒ වගේම අපිට තියෙනනේ වගේ මෘදුභාවයක්. මේ මෘදුභාවය නැති වුණොත් අපි බොහොම දරුණු චරිත බවට පත් වෙනවා. අනිත් එක්කෙනා කියන එක අහන්නේ අර උඩේකට සම්බන්ධයි ඒකට. සුවචෝකෙට සම්බන්ධයි. ඒ නිසා අපිට මේ මෘදුභාවය ඇති කරගන්න ඕන. මෘදුභාව ආවයින් පස්සේ තමයි අපි කරුණාවට, මෛත්‍රියට, මුදිතාවට, උපේක්ෂාවට යන්නේ. ඒක පස්වෙනි පුරුද්ද. ඒ වගේම හයවෙනි පුරුද්ද තමයි අනතිමානී. ඒ සමහර කට්ටිය පාවිච්චි කරන වචනයක් නිහතමානී. ඒක වැරදි. ඒක අපිට අදාළ වචනයක් නෙමෙයි. නිහතමානී කියන්නේ කාටද? නිහතමානී කියන්නේ රහතන් වහන්සේට. මොකද රහතන් වහන්සේ මානෙ නැති කරපු කෙනා. අපි මානෙ නැති කළා නෑ. මොකද රහත් වෙනකොට තමයි රූප රාග මාන උද්දච්ච අවිච්ඡා වශයෙන් මානය සම්පූර්ණයෙන් නැති වෙන්නේ රහත් වෙනකොට. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ මානය නැති කරපු නෙමෙයි අපිට තියෙන්නේ අනතිමානී. මානය අඩු කරගත්ත එක. يعني not arrogant කියන එක. අපි මානය මොනවට තියෙන අපිට ජාතියට මානයක් එන්න පුළුවන් නේ. අපිට ගෝත්‍රවලට වන්න පොක්කර්තා. ඒ කියන්නේ ශාරීරික පාටට ලස්සනට නේ උගත්කමට සල්ලි වලට ඕවට ඒ කියන්නේ මාන ඇති කරගන්න පුළුවන් නේ. මේ මම මේ කියන පොඩ්ඩක් බලන්න මේ පෞද්ගලික ජීවිතේ දාලා පොඩ්ඩක් ආශ්‍රය කරන අය ඔබ වුණා අපිට ඒවට ඇති වෙන්න පුළුවන්. මොකද එහෙම නැති කෙනෙක් ඉදිරියේ අපිට ඒක තියෙනවනේ. නිසා අපි උත්සාහ කරන්න අවශ්‍යයි. ඒවයින් මත් වෙන්න ඕනේ. ඒවයින් මනින්න යන්න ඕනේ. මගේ කර්මානුරූපව මම ඒක කරගෙන තියෙනවා. අනිත් කෙනෙකුට මම කරන උදව්වක් මම හිතනවා මිසක් මම ඒවයින් මිනිස්සුන්ව මයින්න කිව්වොත් මගේ පුරුද්ද නැති වෙනවා. සමහර හැම වෙලාවෙම උත්සාහ කරනවා මගේ මානෙ අඩුවෙන් තියාගන්න. ඒක මට ලොකු යහපතක් වෙනවා මගේ ජීවිතේට. ඒ වගේම ඒක අනතිමානී 6 වෙනි පුරුද්ද. 7 සන්තුෂ්සකෝ. සන්තුෂ්සකෝ කියන්නේ ලද්ද දෙයින් සතුටු වෙයි. දැන් මේක ගොඩක් අයට නැහැ නේද? අපි හැමදෙනාටම දෛනිකව මේක ලොකු ප්‍රශ්නයක්. ඇයි? අපි හැම වෙලාවෙම බලන්නේ අනිත් කෙනාට මොකද්ද තියෙන්නේ? අපිට ඒක නැත්තේ ඇයි කියලා. ඒත් වශයෙන්ම බලන්න ඕන
අපිට කොච්චර හොඳ දේවල් තිබෙනවද නේ? අපි අනිත් කෙනාවත් අගය කරාගෙන අපේ දේට අපි ශිෂ්ටව පවතින තැනත් අපි දැනගෙන කටයුතු කරන්න අවශ්‍යයි. දැන් ගොඩක් අයලා තියෙන්නේ Tamanට ලැබිච්ච දේෙන් සතුටු වෙන්නේ නැහැ. මොකද අනිත් අය දිහාම අවධානය යොමු කරගෙන ඉන්නවා. දැන් ඒකට හේතුවක් ඉතින් විවිධ හේතු තියෙනවා. දැන් අපි ඉස්සර රූපවාහිනියෙන් දැක්ක දේවල් අල්පයි. නේ? සෙන්සර් වෙලා ඉන්න. අපි දැන් අන්තර්ජාලය ගත්තයින් පස්සේ මේකේ විවිධයි ඉන්නවනේ. මේකේ විවිධ කෝණවලට අහුවෙච්ච අපේ ජීවිතවල අපි පුරුදු පුහුණු කරන ශාස්ත්‍රවල දියුණු වෙච්ච ඕන තරම් ඉන්නවා. ඒවා සමහරුන්ට බොහොම අමාරුයි ගන්න. නේ? නමුත් ඔබ හැම වෙලාවෙම හිතන්න ඕන ඔබට ලැබිච්ච දේට ඔබ සතුටු වෙන්න ඕන. ලැබිච්ච දේට ඔබ සතුටු වෙන්න උත්සාහ කරන්න. ඒක ටිකක් අමාරු ගතියක්. නමුත් උත්සාහ කරන්න. උත්සාහ කරාම ලොකු සතුටක් එනවා. සුභාරු 8 වෙනි කොට. සුභාරු කියලා කියන්නේ ඊටාම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි දකින අපේ ජීවිතවල අපි එක එක කාලවල ඒක අපට බලපාන දෙයක්. අපිට පුළුවන් ද ආහාර පාන ටික, මුදල් ටික ඊළඟට අපි ළඟ ආශ්‍රය කරන අයත් එක්ක අපිට පුළුවන් ද කොහොම පහසුවෙන් ජීවත් වෙන්න. නැත්නම් අපිට හරි අපහසුද අපිට ලොකු හાર્ඩ් ටයිම් එකකට තියෙන්නේ. හරි අමාරුද අපිට කතා බස් කරන්න අමාරුද නේ? දැන් සමහර මොකද අපි ඒ අවස්ථාවල අපි වෙනස් වෙන්න පුළුවන් කමක් තමයි මෙතනින් කියන්නේ. දැන් සමහරුන්ට එහෙම බෑනේ. ඒක එහෙම්මම තියෙන්න ඕනේ. එහෙම නේද? ඒක එහෙම්මම තියෙන්න ඕනේ. එහෙම වුණාම හරි අමාරුයි. එයාටත් අමාරුයි, අනිත් අයටත් අමාරුයි. ඒ නිසා අපි දැන් ළමයින් විශේෂයෙන්ම පේරන්ට්ස්ලා වශයෙන් මෙතන ඉන්නවනම් කවුරු හරි තරුණ ළමයි ඉන්න අය අයව අනිවාර්යයෙන්ම හදන්න ඕන හැම දෙයක්ම පිළිගැනීම නැත්නම් දැකීමේ හැකියාවක් ඇතුව පරාජය එයාට උගන්වන්න ඉස්සෙල්ලා දිනන එකටත් ඉස්සෙල්ලා මොකද අපිට ගොඩක් ඉන්නේ පරාජයන ජීවිතේ ෆේලියර්ස් නේ ඉතින් මම කියන්නේ මේවා ගෝල්ඩන් ඔපචුනිටිස් කියලා අපි පරාජය වුණාම තමයි ඊළඟට හොඳට මේවා වෙන්නේ මොකද හේතුව අපිට හැම වෙලාවෙම උගන්වන්නේ දිනන්න විතරයි ඕනේ ඉතින් පරාජය වුණාම ගොඩක් අයට දරා ගන්න බෑ ඒක මේ සමාජයේ රැකියාවක් නැති වෙන්න පුළුවන් මිනිස්සෙක් නැති වෙන්න පුළුවන් නේ දැන් මේ දවස්වල අත්පා බැඳලා දාලා වගේ ඉතින් ට්‍රැවල් කරන්නත් බෑ නේද එක තැන ඉන්න ඕනනේ මේවා අපි කොහොමද දකින්නේ මේක තමයි බුද්ධ ධර්ම කියන්නේ බුද්ධ ධර්ම කියන්නේ මේ නෝබල් 8 ෆෝල් පාත් එක විතරක්වත් පංචස්කන්ධ විතරක්වත් නෙමෙයි මේ තමන් සහ මේ තියෙන සියලු විශ්වයම හරියට දැකීමේ හැකියාවක් ඇති කරගන්න. එහෙම නැතුව මේ පොතක් කියවලා මම බුද්ධ ධර්ම දන්නවා කියන එක නෙමෙයි. තමා සහ තමන් අවට තියෙන මේ මුළු විශ්වයම තමන්ට හරියට දැකීමේ හැකියාවක් ඇති කරගන්න. ඒ හැකියාව මනස දියුණු කිරීමෙන් ඇති වෙන එකක්. ඒ නිසා පෙන්වන්නේ සුබරු පහසුවෙන් ජීවත් වීමේ හැකියාවක් ඇති කරගන්නේ. අප්පකිච්චෝ කියන නම වෙන. අප්පකිච්චෝ කියන්නේ ගොඩාක් අපි බිසි වෙන්න හොඳ නැහැ. කාර්යබහුල කරගන්න. යම් ප්‍රමාණයකට. මොකද ගොඩක් කාර්යබහුල වුණාම අපි ස්ට්‍රෙස් වෙනවා වැඩි. අපි ගොඩාක් මේ ආතතිය වැඩි වෙනවා අපිට. ඊළඟට අපිට කරන දේ වුණත් හරියට කරන්න බෑ. ඒ හැම වෙලාවෙම කෑම ටිකක් කනකොට පිගානට කෑම ටිකක් බෙදා ගන්නකොට කන්න පුළුවන් ප්‍රමාණය කන්න බෙදා ගන්න. සමහර ගොඩක් බෙදා ගන්නවනේ. ගොඩක් බෙදාගෙන දැන් මේ ටික කන්න ඕනේ කියලා ඔක්කොම කනවා. ඊට පස්සේ ලෙඩත් හැදෙනවා ප්‍රශ්නත් වෙනවා. සමහර කට්ටිය රැකියා කරන්න ගියා 2 3 4 5 6. මොකද අමංගගේ ආසාවන් වැඩි. ඒ ගන්නට හම්බ කරන්න ඕනේ. නේ? එසා අපි බලමු අපට අවශ්‍ය දේ මොකක්ද. ඒ ටික පමණක් කරගමු. ඒතර අපිට වැඩත් අඩුයි, අපිත් සතුටුයි, හොඳයි. පහසුයි වැඩි. අප්පකිච්චෝ. 10 වෙනි කුසල පුරුදු තමයි සල්ලහුක බුද්ධි. සල්ලහුක බුද්ධි කියන්නේ බොහොම සරල ජීවිතයක්. ඒකත් අපිට හරි වැදගත්. අපි ජීවිතේ ගොඩාක් බර කරගන්න ඕනේ. මේ ජීවිතේ අපේ අවශ්‍යතා, අපේ අරමුණු, පරමාර්ථ, අපේ දෛනිකව කරන දේවල් ගොඩාක් සංකීර්ණ කරගන්න හොඳ නැහැ. මොකද මේ ජීවිතේ අපි ගොඩාක් බර කරගත්තොත්, වැඩ වැඩි කරගෙන ගොඩාක් බර කරගත්තොත් අපිට ආධ්‍යාත්මිකව පවතින්න බෑ. ඒතකොට අපි බර වෙනවා මේ පොළොවට. පොළොවට බර වෙච්ච මිනිස්සු තමයි හැම වෙලාවෙම නිවනට දුර. සාමාන්‍යයෙන් කියනවානේ පැවිද්ද අභ්‍යවකාශයක් වගේ කියලා. අබ්බෝ කාසෝච පබ්බජ්ජා කියලා. මොකද එතකොට හරි අර කුරුල්ලගේ කකුල් වල බර විතරයි තියෙන්නේ. පාද බර විතරයි. ඒගොල්ලෝ හරි නිදහස්. නේ? නමුත් පොළොවට බර වෙච්ච මිනිස්සුන්ට හරි කරදරයි නේද? මොකද මේ මිනිස්සුන්ට මොකද දැන් සාමාන්‍යයෙන් දැන් ඔය කියනවා විරුද්ධ බලයට ඕවා මේවාපත් වුණාම මේ මෑස් එක ඇඟේ බර කියන එකයි නැති කරගන්නේ. හෘදය වුණත් හරියට බැලුවම ඇඟේ බර තමයි නැති කරගන්නේ. ස්කන්ධය කියන එක. ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා බොහොම සරල ජීවිතයක් ඇති කරගන්න. දවසම මුළු දවසම තමන්ගේ කැරියර් ප්ලෑන්ස්, වෘත්තීය සැලසුම්, අධ්‍යාපන දේවල්, මුදල් හම්බ කරන ඒවා, අනිත් අයත් එක්ක ආශ්‍රය කරන ඒවා,
තමන්ගේ කැමති අපිට විනෝදාංශ මේ හැම දෙයක්ම බර කරගන්න එපා. සංකීර්ණ කරගන්න එපා. සරල කරගන්න. ඒක කුසල පුරුද්ද. කුසල් වඩා ගන්න පහසු වෙන පුරුද්ද. 11 සංතේන්ද්‍රියෝ. සංතේන්ද්‍රියෝ කියන්නේ ඉන්ද්‍රියයන් සංවරකම්. දැන් බලන්න අපේ ඇහැ සංවරද ගොඩක් වෙලාවට, කන සංවරද, ඊළඟ අපේ මොනවද නහය, අපේ විශේෂයෙන්ම අමාරුම එක නේ දිව නේද? ශරීරය අපි පංචේන්ද්‍රියන්, ඊළඟට මනස, එක ගොඩක් අසංවර තැනක් නේ අපි කාගෙත් නේද? සමහර වෙලාවට සමහරුන්ට බොහොම අමාරුයි ඒක කරගන්න නේද? ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ. මේ නිවන කියන එක තියෙන්නේ අපි ඇතුලේ මේ එළිය එකක් නෙමෙයි. බුදුහාමුදුරු පෙන්වු කරේ. මනස සංවර කර ගැනීම. එතකොට දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට මේ වයින් ගොඩක් භයානකයි දිව කියන එක නේ. දැන් දිව කියන එක ඇවිල්ලා කැම බීම වලට රුචි ගොඩක් කැමති වුණාම හරි අමාරුයි මිදෙන්නේ වයි. ඒ කැම මෙයාට අවශ්‍යයි. ඒ කැම අඩු වෙන්නත් බෑ. ඊළඟට අපි ගත්තොත් ඇහැ, ඒ වගේම කන මේවයි අරමුණු, නාසය නම් ඉතින් මම හිතන්නේ ගොඩක් අයට ප්‍රශ්නයක් කියලා. කය මේ කම්ෆර්ට් කියන එක පහසු සහ විශේෂයෙන්ම මනස. එතකොට මේවා අපි සංවරව තියාගන්න ඕනේ. මේවා සංවරව තියාගන්න පුළුවන් නම් අපි බොහොම ශක්තිමත් පුද්ගලෙක්. සංවර කියන්නේ අත් දෙක ගසලා දාන එක නෙමෙයි. මේ මනසින් අපිව සංවර කරගන්න ඕනේ. අපි එතනත් එක්කනේ ගනුදෙනු කරන්නේ. මනස සංවර නම් ඇහත් සංවරයි, කනත් සංවරයි, නාසයත් සංවරයි, දිවත් සංවරයි, ඒකත් සංවරයි. ඒතර මනස සංවර නැතුව අපි අරව සංවර කරන්න විතරක් ගියොත් අමාරුයි වැඩි කරන්න. ඒ නිසා සංතේන්ද්‍රියෝ බොහොම ශාන්ත ඉන්ද්‍රියයන්. ඒ කියන්නේ ගොඩාක් මේ රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියන එකම නෙමෙයි. අපි ජීවත් වෙනකොට දමණය වෙච්ච පුද්ගලයෙක්, සංවර වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක සංවර වෙන්න පුළුවන් කතාවෙන් බතාවෙන්නේ. දැන් සමහර කට්ටිය කතා කරන්න ගියාම නිකන් කෝච්චියක් වගේ නේද? නිකන් නතර කරන්නේත් නැහැ. ටිකට කියාගෙන යනවා. අනිත් එක්කෙනා කතා කරන ඒවා අහන්නේ නැහැ. එහෙම ඉන්නව නේද? දැන් මේ අනිත් එක්කෙනා කියන එක අපි ගොඩක් වෙලාවට ඔය ඇක්ටිව් ලිසනින් කියන එක. ඒ කියන්නේ කතා කරනකොට අඩුවෙන් කතා කරලා අර අනිත් එක්කෙනාට අහුම්කම් දෙනවා නම් ගොඩාක් ලස්සනයි, ගොඩාක් ප්‍රසන්නයි. සමහර ඉන්නවා ෆෝන් එක අරගෙන මට වෙච්ච දෙයක් නෙමෙයි. අහලා තියෙනවා. මේ දිගටම කතා කරනවා. අරයා කියන එක එයා එහෙම යනවා. එයා කන්ටිනියු කරනවා. කියලා අන්තිමට කියනවා මම තියන්නම් කියලා තියෙනවා. එහෙම නෙමෙයි. අපි හැම වෙලාවෙම අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහුම්කම් දෙනකොට ගොඩාක් දේවල් අපිට පේන්න ගන්නවා. ඉන්ද්‍රියන් වල සංවරකම. නිපකෝ 12. නිපකෝ කියන්නේ අත වශයෙන් කියනවා නම් මේ අපි ඒකට කියන්නේ සාමාන්‍යයෙන් පරිස්සමින් කටයුතු කිරීම. ප්‍රවේශම් වෙලා කටයුතු කිරීම. නැත්නම් ගැටලු ඇති නොකරගෙන කටයුතු කිරීම. දැන් සමහර කට්ටිය වැඩක් කරන්න ගියාමනේ මොකද කරන්නේ? ගැටලු ඇති කරගන්න. නේ? ඒකට හේතුව ඒ පුද්ගලයන් ගැන අදහසක් නෑ, දන්නේ නෑ. මේ කොහෙද මම ඉන්නේ, මොනවද මම කරන්නේ, මේ පුද්ගලයෝ කවුද කියලා එයාට අවබෝධයක් නෑ. අපි වැඩක් කරන්න ගියාම ප්‍රඥාවක්ම තියෙනවා නම් ප්‍රඥාවෙත් වෙන කොටස් තුනක්, සුතමේ ප්‍රඥා, භාවනාමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා කියලා. එතකොට අපි දැනගන්න ඕන අපි කාත් එක්ක තියෙන්නේ, කොහෙද අපි ඉන්නේ, මොනවද මම කරන්න ඕනේ. ඒ නිසා බොහොම පරිස්සමින් ප්‍රශ්න අඩු කරගෙන වැඩ කිරීමේ හැකියාවට කියනවා නිපකෝ කියලා. ඒ වගේම අප්පගබ්බෝ, මේක 13 වන කුසල පුරුද්ද, ස්කිල්ෆුල් හැබිට් එක. අප්පගබ්බෝ කියන්නේ බොහොම අපි ඒකට කියනවා පොලයිට් බව, නැත්නම් අපි කියන්නේ ප්‍රියභාවය. බොහොම ප්‍රිය මනාප විදියට කටයුතු කරනවා. දැන් අපිට මේ පොලයිට්නස් කියන එක, නයිස් කියන එක හරි වැදගත්. මොකද සමහරවිට අපි කතා බහේදී එහෙම නෑ. සමහර දැන් අය කියනවානේ I don't care නේද? සමහර කට්ටිය නේ කොහොම සමහර මං ගණන් ගන්න නෑ, ඕන එකක් කරගන්නේ. අපි කවදාවත් මේ බොහොම ප්‍රියශීලී කෙනෙක් නම් අපි බොහොම ඒ වගේම අපි කියන්නේ මේ බොහොම ආචාරශීලී කෙනෙක් අපි කවදාවත් අනිත් කෙනා රිදවන වචන කතා කරන්නේ නේ. අපි බොහොම පරිස්සම් වෙනවා අපේ වචන භාවිතේ. කතා කරන දේවල්, ඒ වගේම කතා කරන්න අවශ්‍ය තැන නේ, ඒ වගේ වචන. කායික කටයුතුත් එහෙම. මානසිකවත් එහෙම නේ. බුදුහාමුදුරු පෙන්වුම් කරන්නේ මෙත්තා සහගත කාය කම්මේ. මෛත්‍රී සහගත තමයි අපි වැඩ කරන්නේ. ශාරීරික කටයුතු. මෛත්‍රී සහගතව කතා කරනවා. මෛත්‍රී සහගතව හිතන්න ඕනේ. ඒවා අප්පගබ්බෝ කියන්නේ මේ අපි කියන්නේ පොලයිට්නස් කියන එක. හරිම වැදගත් කාරණා. 14 වෙනි කුසල පුරුද්දට අපි කියනවා කුලේසු අනනුකිත්තෝ. කුලේසු අනනුකිත්තෝ කියන්නේ තමන්ගේ පවුලට, තමන්ගේ අයට උනත් ඕනවට වඩා ඇලෙන්න හොඳ නැහැ. නේ? දැන් ඇලීම කියන එක ප්‍රශ්නයක් නෑ. මම දන්නවා ඔබ පවුලේ එක්ක ඉන්නකොට, ළමයින්ත් එක්ක ඉන්නකොට, ස්වාමි භාර්යාවන් එක්ක ඉන්නකොට ඔබ ඒකනේ
න්‍යෂ්ටිය මේක තියෙන නියුක්ලියස් එක මුල්ම මට්ටමේ පවුලේ බයම් ප්‍රමාණයකට ඇලෙනවා. ඇලෙනවට ප්‍රශ්නයක් නැහැ. ඒක ඇලෙනවා. මොකද ඇලෙන්නේ නැතුව මේ පවතින්නේ නැහැ. නමුත් ග්‍රීඩ් එක ඇති කරගන්න එපා. ලෝභය ඇති කරගන්න එපා. ලෝභය කියන්නේ ඇටැච්මන්ට් එකට එහා ගියප එක. ඒක භයානකයි. කුසල් වල තියෙන අගට දස අකුසල් වල මේ අවිද්‍යාවයි කියලා. සමහර කට්ටිය තමන්ගේ අයටත් අවිද්‍යාව හදාගෙන අර අනිත් අය මොකද්ද කියන්නේ විසම ලෝභයත් හදා ගන්නවා. අනිත් අයගේ දේවල් වලට ලෝභ වෙන්න හදනවා. මෙයාට අයිතිත් නෑ ඒක. නේ? නිසා අපි හැම වෙලාවෙම ඇටැච්මන්ට් කියන එක ප්‍රමාණයකට තියාගමු. එතකොට ඒක අපිට හරි සතුටුයි. අපිට බරක්. 15 වෙනි අවසානම ස්කිල්ෆුල් හැබිට් එක කුසල පුරුදු තමයි නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරිපෝදිය. ප්‍රඥාවන්තයන්ගේ ගැරහීමට ලක්වන නැත්නම් ගැරහීමට ලක්වන තාම කුඩා හෝ වැරද්දක් කරන්නේ. මොනවද මේ කුඩා වැරදි කියන්නේ? ඒ කියන්නේ දස අකුසල් වල ප්‍රාණඝාතය, දත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පරුසාවාචය, පිසුනාවාචය, සම්පප්පලාපය, අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටි කියන මේ 10න් කිසිම එකක් එයා කරන්නේ නැහැ. මොකද ඒවා තමයි ප්‍රඥාවන්තයෝ ගරහන 10යි. ප්‍රඥාවන්තයෝ කැමති නැත් 10යි. එතකොට එහෙම නොකරනකොට එයාට ඒ 15 වෙනි ස්කිල්ෆුල් හැබිට් එකක් තියෙනවා. දැන් මම ඔබට කැමති මේ 15 දිහා. නැවත හැරිලා බලන්න. සක්කෝ, උජු දෙවෙනි එක, තුන්වෙනි ස්කිල්ෆුල් හැබිට් එක. සූජු හතරවෙනි ස්කිල්ෆුල් හැබිට් එක. සුවචු පස්වෙනි ස්කිල්ෆුල් හැබිට් එක. මුදු හයවෙනි කුසල පුරුද්ද අනතිමානි, හත්වෙනි කුසල පුරුද්ද සන්තුස්සකෝ, අටවෙනි කුසල පුරුද්ද සුභාරෝ, නවවන කුසල පුරුද්ද අප්පකිච්චෝ, 10 වෙනි කුසල පුරුද්ද සල්ලෞක බුද්ධි, 11 වෙනි කුසල පුරුද්ද සම්පින්ද්‍රියෝ, 12 වෙනි කුසල පුරුද්ද නිපකෝ, 13 වෙනි කුසල පුරුද්ද අප්පගබ්බෝ, 14 වෙනි කුසල පුරුද්ද කුලේසු අනනුකිද්දෝ, 15 වෙනි කුසල පුරුද්ද නච කුද්දං සමාචරී කිංචේන විඤ්ඤෝ පරිඋපවදෙය. ඒ ගාථායි මුල් පාඩ දෙක. දැන් මම උත්සාහ කරේ කියන්න පින්වත්නි අපිට මේ කුසල් 10 රැක ගන්න බෑ මේ කුසල් පුරුදු නිර්මාණය කරගෙන පවත්වාගෙන යන්න බැරි නම්. නිර්මාණය කරගත්තට පවණක් මදිනේ. පවත්වාගෙන යන්න ඕනේ. දැන් ඔබ විවාහ ජීවිතයක් ගත්තොත් නිර්මාණය කරගන්න. හැබැයි ගොඩක් අයට වෙන්නේ මොකද්ද? පවත්වාගෙන යෑමේ ගැටලුවක්. රැකියාව පටන් ගන්න, ව්‍යාපාරයක් පටන් ගන්න. මොකද වෙන්නේ? පවත්වාගෙන යෑමේ නොහැකියාවක්. ඉන්න මිනිස්සුත් එක්ක ප්‍රාග්ධනය කරන විදිය, නිර්මාණශීලී භාවය නේ මේවත් එක ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේ වැඩේ කරගෙන යන්නේ. ඒ නිසා උත්සාහ කරන්න ඕන කුසල් 10 රැක ගැනීම නම් අපිට සද්ධානුසාරී ධම්මානුසාරී වීම හරහා සෝවාන් වෙන්නට අනිවාර්යෙන්ම ඒ 10 කරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ 15 කර්ණිමෙත සූත්‍රයේ මෙන්න මේ 15 අපි ඇති කරගත්තොත් පමණයි. ඇති කරගත්තට පමණක්මදී ඒවා හැම කාලයකදීම පවත්වාගෙන යන්න යුතුයි. ඒ නිසා පින්වත්නි එය තමයි මම අද ඔබට කියන්න උත්සාහ කරේ. මම හිතනවා ඔබට පැහැදිලි වුණා කියලා. කොහොම මම සරලව කියන්න උත්සාහ කරේ. ඉතින් ඒ නිසා අපි දැන් කාල වේලාව එක්ක අපි තව විනාඩි කිහිපයකින් අපිට පුළුවන් පුණ්‍යානුමෝදනාවට යන්න විනාඩි මම හිතන්නේ තව 3-4කින්. ඒ අතරේ ඔබ කාට හරි ප්‍රශ්නයක් තිබුණා නම් අහන්නත් පුළුවන්. විනාඩි 2ක් විතර අපි ගමු. කාට හරි ප්‍රශ්නයක් මොකක් තියෙනවා නම් 2-3 සාහනහස 15 වෙනි කාරණේ පොඩ්ඩක් ආයි පැහැදිලි කරනවද කරුණා කරලා 15 වෙනි කාරණාව එක වචනයක් නෑ ඒක අර ගාථායි පාද දෙකක්ම තියෙනවා නච කුද්දං සමාචරේ කිංචීන විඤ්ඤෝ පරිපෝදි කියන්නේ ප්‍රඥාවන්තයන්ගේ ගැරහීමට ලක්වන සුළු හෝ වැරද්දක් කරන්නේ නැතිකම. ඒතර ඒ සුළු හෝ වැරද්ද කියන්නේ දස අකුසල. ඒ අරින වෙන කාට හරි ප්‍රශ්නයක් මොකුත් තිබෙනවද? අපි නැත්තම් පුණ්‍යානුමෝදනාවට යමු තව විනාඩියකින් විතර. අවසරයි හාමුදුරුවනේ. ඔව්.
දැන් මේක එදිනෙදා ජීවිතේදී මේ හිත පුරුදු කරනවා කියන එක අපි උත්සාහ කරනවා බොහෝ විට. ඉතින් එහෙන් පුරුදු කරගෙන යද්දී සමහර දේවල් හිතෙනවා දැන් තව කෙනෙක්ගේ දෙයක් දිහා දකිනකොට හිතෙනවා ඒ ක්‍රමය වැරදි, හරි ඒ ක්‍රමයේ යම් අඩුපාඩුවක් තියෙනවා කියලා හිතෙනකොට ඒ වැරද්ද නිවැරදි කරන්න යාමේදී අනිත් පුද්ගලයා සමහරක් විට එය මට ඕන විදිහට මම කරගන්න උත්සාහයක යෙදෙනවද කියලා හිතන එක ගැන පොඩි එහෙම දෙයක් කියන්න නිකන් ඒක කිව යුතුද නොකිව යුතුද කියලා තර්කානුකූලව හිතලා නිහඬ වෙන අවස්ථා හුඟක් අපි මේ රැකියා කරගෙන යනකොට අපිට අත්දැකීමෙන් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී කොහොමද තමන්ගේ හිත පාලනය කරගෙන කටයුතු කරන්න කියන එක මට හිතෙනවා පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් ඔබ වහන්සේට බොහොම පිං. ඔව්. හොඳ ප්‍රශ්නයක් ඒක. ඔක දැන් අපි කාටත් එක එක තැන්වල වෙන්න පුළුවන් දෙයක්. පළවෙනිම දේ අපි අපේ තියෙන සංසුන්කම නැති කරගන්න හොඳ නැහැ. දැන් අනික් කෙනාගේ දෙයක් නේ අපට ඔය ප්‍රශ්නයක් වෙන්නේ. නමුත් අපට සිද්ධ වෙනවා මොන හරි දෙයක් කරන්න ඒකට. නේ? දැන් අපි උත්සාහ කරන යාට කොහොම හරි කියා ගන්න මේක විදියකින්. ඒතර පළවෙනි දේ අපි අපේ සංසුන්කම නැති කරගන්න හොඳ නැහැ. අපි බොහොම සංවරව සංසුන් වෙන. මොකද මිනිස්සු විවිධාකාරයෙන් හැසිරෙනවා. අපිට මිනිස්සුන්ව පාලනය කරන්න බෑ. දැන් එක ගෙදර වුණත් සමහර වෙලාවට පොඩි ආගියුමන්ට්ස් යන්න පුළුවන් නේ. බොහොම ළඟින්, මොකද ළඟින් ඉන්න වැඩි වෙනකොට ආගියුමන්ට්ස් වැඩි නේ. පොත් තමන්ගේ කරගන්න වැඩි නේ. දැන් ඔය අවස්ථාවේ රැකියා ස්ථානයක් වගේ ගත්තම මම හිතන ඔතන තියෙන පොඩි පරිස්සම් වීමක් තියෙන්න ඕන. ඔතන මොකද හේතුව දැන් අපි දන්නේ නැහැ. අපි අනවශ්‍ය විදිහට මේක කියන්න ගියොත් අපටත් බලපාන්න පුළුවන්. අපි උත්සාහ කරනවා මොකද්ද මේකට හොඳම විදිය මේක කියන්න. දැන් මට පෞද්ගලික කරදරයක් වෙනවා. ඒ ඔය කියන කටයුත්තෙන් දැන් මෙතන කාරණා දෙකක් තියෙනවා. මට පෞද්ගලිකව ගැටලුවක් වෙනවා කියන එක. එහෙම නැත්නම් ආයතනයට ගැටලුවක් වෙනවා. එතකොට මම බලන්න ඕනේ මෙතන ගැටුමක් ඇති නොවෙන්න, ඒ පුද්ගලයාත් අවුල් නොවෙන්න කොහොමද මේක මම මේ ඉහළ පුද්ගලයාට හරි බොස්ට හරි කාට හරි ඒ එතන තියෙන ව්‍යුහය අනුව කොහොමද මම මේක කරන්නේ? ඔය දැන් ගොඩක් මිනිස්සු කොහොම දෙයක් කරාම අපිත් එක්ක පෞද්ගලිකව කේන්ති ගන්නවා. ඒක ගැටලුවක්. මම ඒකයි කියන්නේ හිතන්න ඕනේ. මොකද්ද හොඳම විදිය? ඔය ඔන්නතර ප්‍රඥාව අවදි කරගන්න ඕනේ. ප්‍රඥාවෙන් බලන්න ඕනේ මෙහෙම කරොත් මොකද්ද වෙන්නේ? ඒක යාටත් හානියක් නෑ, මටත් මෙයාගෙන් ගැටලුවක් වෙනවා, ඒකත් අඩු වෙනවා, ඔක්කොම හැදෙනවා. අන්න ඒක හොයාගන්න පුළුවන් නම් මම හිතනවා ඔක්කොම සාර්ථකයි. මිසක් අපිට අරයව හදන්න ගියොත් අපි ගැටලුයි. ඊළඟ මම අසන්සුන් වෙලා නිකන් ස්ට්‍රෙස් වැඩි වෙලා ඇන්ක්ෂස් වෙලා ડિප්‍රෙෂන් එක මටත් හොඳ නෑ ඒක. ඒතර ඔක බොස් එකපාරට ගිහිල්ලා එකපාරට කියන එයා කාගේ පැත්ත ගනිද්ද නේ? බලන්න ඕන මම මේ කොහොමද කරන්නේ? ඒතර මේක කරන්නම විදියක් නැත්නම් අපිට වෙන මොකද්ද තියෙන සාමකාමී විදිය මෙතනින් සමහරවිට මට අයින් වෙන්නත් පුළුවන්. ඒ වගේ. ඒ නිසා ඔබ බලන්න පුළුවන් අපිට ඒ ප්‍රඥාවන්තකමේ ඉඳගෙන මොකද්ද හොඳම විසඳුම මේ කාරණාවට. මම හිතනවා ඒක තමයි එතනට ගැලපෙන්නේ. බොහොම පැහැදිලි හාමුදුරුවනේ. හොඳයි. හොඳයි පින්වත්නි, මම නැවත මේ දහම් පාසලට මෙතනට යන්න ඕනේ මේ වින්ද පන්සලේ. මම ඒ අතරේ තමයි මේ බණට පුළුවන් කියලා ප්‍රකාශ කරේ. හොඳයි එහෙනම් අපි පුණ්‍යානුමෝදනාවට සූදානම් වෙමු. ඒ අතරේ තවත් කාට හරි ප්‍රශ්නයක් තිබෙනවනම් එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තව පොඩි වෙලාවක් පුළුවන්. නැත්නම් අපි කෙලින්ම දැන්ට යමු පුණ්‍යානුමෝදනාවට. මං හිතන්නේ නෑ වගේ. හොඳයි. අපි එහෙනම් පුණ්‍යානුමෝදනාවට යමු. ඉතින් අද දවසේ පින්වත්නි මම කලින් මතක් කළ පරිදි මැණික් උඩුගම්පල මහත්මිය විශේෂයෙන්ම තමන්ගේ තාත්තට පින් අනුමෝදන් කරන්නයි මේ පින්කම සූදානම් කරේ. එතුමිය මාත් සමග ඒ කතා කරපු දේවල් ටිකෙන් මම දැනගත්තා එතුමිය බොහොම ආදරෙන් පියාණන්ට සැලකුවා. ඉතින් මේ කොවිඩ් කාලේ වෙන්නේ නැතිනේ මේ තාත්තා මාර්තු මාසේ 8 වෙනිදා. ඉතින් ගිය අවුරුද්දේ ඉතින් අපහසු කාලයක් වෙන්නත් ඇති. ඉතින් කෙසේ වුවත් එතුමා මිය පරලෝ ගියා. ඉතින් එතුමාට පින්පෙත් අනුමෝදන් කරන්නට කල්පනා කළා. තමන් පෞද්ගලිකව පින්කමක් කරනවා විතර නෙමෙයි. තමන් කට්ටිය එකතු කරාගෙන කොහොමද මේක කරන්නේ කියලා හැමදිනාටම ධර්මඥානිය ලබා දීලා ඒතර හැමදිනාම ඉගෙනගෙන විශාල බුදුහාමුදුරුවෝ පෙන්වු කරන්නේ දාන අතර උතුම්ම දානය.
සබ්බ දාන ධම්ම දාන. ආහාර ටිකක් දාන ටිකක් එකත් හොඳයි. හැබැයි ඊට එහා අග්‍රම දානේ ධර්ම දානේ. මොකද මිනිස්සුන්ගේ මොළ ටික පැහැදෙනවා කියන්නේ ප්‍රඥාව හැදෙනවා කියන්නේ කවුරුත් මේ සංසාරයෙන් ගොඩ වෙනවා. අපිට ඕන ඕකනේ. අපිට අවශ්‍ය වුණ අපිත් එහෙම වෙන්න අනිත් පැත්ත. ඒතර ඒක විශාල කෙනෙකුට කරන්න පුළුවන් ඉහළම පින්කම තමයි මේ පින්කම. ඒ නිසා මේ මැනික් උඩුගම්පල මහත්මිය, රෝහණ උඩුගම්පල මහත්මයා, නයිජල් රයන් මේ පුතාලා දෙන්නත් එකතු වෙලා මේ පින්කම මේ විදිහට කල්පනා කළා. අද පොය දවසේ ධර්ම දේශනාවක් කරා මේ කටයුතු ඉෂ්ට කරන්න තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරමු මේ රැස් කරගත්තා වූ සීල පින් කුසල් එතුමිය බලාපොරොත්තු වෙන විදිහට ඒ ජෝන් පෙරේරා ආදරණීය පියාණන් වහන්සේට සහ ඒ වගේම 1983 වර්ෂයේ පමණ මේ ගිය සමිත පෙරේරා සහෝදරයා ඇතුළු ඔබ අප හැමදෙනා නමින් මේ පරලෝකීය ඔබ අප හැමදෙනා නමින් මේ ජීවිතේ සංසාර ගමනේ කොතෙකුත් මේ ගියපු අය ඇති ඒ හැමදෙනාටම මේ පින් ලැබේවා විශේෂයෙන්ම ජෝන් පෙරේරා පියාණන් වහන්සේ ඇතුළුව ඒ හැමදෙනාම යම් කිසි අකුසල කර්මයක් නිසා සංසාරිකව දුක්ඛ දායක ස්ථානයක ජීවත් වෙනවා නම් එතනින් වහාම මිදෙත්වා සපවත් සුගති ස්ථානයක වාසය කරනවා නම් එම ස්ථානයන් දියුණු කරගෙන උතුම් නිවන් සුවයටම පත්වෙත්වා කියලා සාදු කරගෙන පවත්වමු. අපි ගාත කියලා පෙන්නමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයේ සමුද ශාසනය ඔබ අප ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වන්නට අවශ්‍යයි. ඒ නිසා දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා විශේෂයෙන්ම රෝහණ උඩුගම්පල මහත්මයාත්, මැනික් උඩුගම්පල මහත්මියත්, නයිජල් රයන් පුතණුවරුන් දෙපළත් විශේෂයෙන්ම මැනික් මහත්මියගේ ආදරණීය මෑණියන් ස්ටෙලා පෙරේරා එතනියට අපි දීර්ඝායුෂ ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මට විශේෂයෙන් සඳහන් කළා මේ පින්කමට සම්බන්ධ වෙනවා කියලා දීප්ති උඩුගම්පල හිරන්ති ජයසූරිය ඒ වගේම රුක්මනී කියන මේ මහත්මිවරුන් මම හිතන්නේ විවිධ ප්‍රදේශවලින් ටොරන්ටෝ වැන්කූවර් වගේ ප්‍රදේශවලින් ගොඩක් අය ඉන්නවා. මම හිතන්නේ මට කීපයක් මතක් කරා මේ පින්කමටම විශේෂයෙන් සම්බන්ධ වෙන අය. ඒ නිසා හැම දිනාටම ඒ ස්ටෙලා පෙරේරා මහත්මිය ඇතුළු හැම දිනාටම ඔබ අප හැම දිනාටම දෙවියන්ගේ ආරක්ෂාව සහ ආශිර්වාද ලැබෙත්වා. දෙවියෝ පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් සුවේ කරා මෙලෙබෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම ස්ටෙලා පෙරේරා ආදරණීය මෑණියන්ගේ දීර්ඝාෂ අත්පත් වෙත්වා. එතුමියට යම්කිසි රෝගාබාධයන් තිබෙනවා නම් ඒවා සියල්ලම දුරු වෙත්වා. නිරෝගීකම වැඩි වෙත්වා. දෙවියන්ුත් පතන්නා වූ බෝධියකින් උතුම් නිවන් සුවේ කරා මෙලෙබෙත්වා කියලා සාදුකාරයක් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ මම හිතන උන්වහන්සේත් මට පේනවා මෙතන මේ සංවාදයේ ඉන්නවා. උන්වහන්සේ අනිකුත් ස්වාමීන් වහන්සේලා ඇතුළු හැම දිනාටම මේ ආශිර්වාදයන් හේතු වෙත්වා. උන්වහන්සේලාගේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු සාර්ථක වෙත්වා. අවසාන වශයෙන් දෙවියනුත් උතුම් නිවන් සුවයටමපත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. පිටාත කියලා පින්දෙමු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. අවසාන වශයෙන් අපි කල්පනා කරමු හැම ආකාරයෙන් මත්පත් කරගත්තා වූ සීල පින් කුසල් හේතු වෙලා විශේෂයෙන්ම මේ පරලෝකීය මැනික් උඩුගම්පල මහත්මියගේ ආදරණීය පියාණන් ජෝන් පෙරේරා මහත්මයා ඒ වගේම සමිත පෙරේරා ආදරණීය සොහියුරා ඇතුළු මේ පරලෝකීය හැම දිනාටම දෙවියන්ටත් ඔබ අප හැම දිනාටම ජාත්‍යාදී දුක්ඛයන්ගෙන් කෙලවර බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවයම සාක්ෂාත් කරගන්නට ඒකාකාරී වූ හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. කවුරුත් වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. සාදුකාරය පවත්වන හැම දෙනාම දැන් මේ වෙලාවේ අපි තිබෙන්නේ ධර්මදේශකයන්න් වහන්සේ වෙත පුණ්‍යානුමෝදනාව කිරීම ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේගේ අවසරේ පරිදි අද දවසේ කාලීන ධර්මදේශනාවක් සිදු කළ ඒ වගේම දාර්ශනික වශයෙන් අධ්‍යයනයකට යොමු කළ ඔබව ඔටාවා තේරවාද බෞද්ධ විහාරය විහාරාදී පතිස්වාමීන් වහන්සේගේ අවසරය පරිදි විහාරාධිකාරී ආචාර්ය පූජපාද අවසරයි ගංගොඩවිල චන්දිම හාමුදුරුවන් වහන්සේ පඬිත හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ බොහෝම කාර්මිකව මැණික් කුඩුගම්පොළ මහත්මියගේ ආරාධනාවත් ඒ රෝහණ මහත්මයාගේ ඒ දෙදෙනාගේ ආරාධනාව බාරගෙන අපේ ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්ම දේශනාව සිදු කළා. උන්වහන්සේ අපි දැනන් හිටියා බොහොම ධර්ම කතිකයාණන් වහන්සේ නමක් මාධ්‍ය දෙකින්ම උන්වහන්සේට මාධ්‍ය දෙකක් කිව්වට මම හිතන්නේ සංස්කෘත භාෂාව පුළුවන් බොහොම හොඳට ආචාර්ය උපාධිය තිබෙන්නේ මම හිතන විදිහට සංස්කෘත භාෂාවෙන්. උන්වහන්සේ බොහොම දක්ෂ ස්වාමීන් වහන්සේ නමක්. අපි මේ වෙලාවේ උන්වහන්සේට ආශිර්වාද කරමු. උන්වහන්සේ මෙලවට ජනිත කළ දෙමව්පියන්ටත් ඒ වගේම උන්වහන්සේ ප්‍රෞජ්‍යා භූමියට පත් කළ ආචාර්යයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. උන්වහන්සේලා වැඩ සිටිනවා නම් උන්වහන්සේලාට ආශිර්වාදයක් වේවා. දෙමව්පියෝ වැඩ සිටිනවා නම් ආශිර්වාදයක් වේවා. නිරුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. ඒ වගේම මිය පරලෝකීය සියලුම දෙනාත් උන්වහන්සේගේ ඥාති හිතයිසි හැම දෙනාමත් මේ පින් ගනිත්වා ඔවුන්ගේ භවගාමී ජීවිතය සපවත් වේවා. ඒකම අපි උන්වහන්සේට තුන්රුවන්ගේ ආශිර්වාදය යොමු කරනවා. උන්වහන්සේ කරන ශාසනික සේවය තවදුරටත් කරගන්නට හැකියාව, ධෛර්ය, ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදය තුලින් ලැබේවා. උන්වහන්සේ පතන බෝධියකින් උතුම් වූ අජරාමර නිර්වාණ සුවයක් පිනීම සඳහාම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.
රූපා ඔයා මොනවද රෙකෝඩ් කරනවද?